නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දෙනාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනේ, ඕස්ට්‍රේලියාවේ පර්ත්හි පදිංචි අද දිනට නවවෙනි විවාහ සංවත්සරයේ යෙදුණු පින්වත් ජගත් ධර්මසේන මහත්මයා සහ ඉනෝසි විජේසූරිය මහත්මිය විසිනුයි අද මේ උතුම් ධර්මදානය සිද්ධ කරන්නේ. ඒ පින්වත් දෙපළගේ විවාහ සංවත්සරය නිමිති කරගෙන තමන්ගේ ජීවිතයට සියලු ආකාරයෙන් සිත ශාන්තිය යහපත ආශිර්වාදය දියුණුව සැලසේවා කියන උදාර අරමුණිමුයි අද ධර්මදානය සිද්ධ කෙරෙන්නේ. පින්වතුනේ, ජීවිතයක ලෝල බව කියලා කියන්නේ හරි ලාමක එකක්. ලෝල බව නිසා තමන්ගේ සැපය විතරක්ම කැමති වෙනවා. තමන්ගේ සැපය, තමන්ගේ දිනුම, මේ තමන්ම වැජබීම, එහෙම කැමතිවීම, එහෙම ලාමක කැමතිවීම හටගන්නවා ලෝලකම නිසා. දැන් ලෝලකම කියලා ගත්තාම ඇතැමෙක් රූප ලෝලී, ඇතැමෙක් සද්ද ලෝලී, ඇතැමෙක් ගඳ සුවඳ ලෝලී, ඇතැමෙක් රස ලොල්, ඇතැමෙක් පහසට ලොල්. මෙහෙම ලොල් වෙලා ගියාට පස්සේ ඒ ලෝලකම තුල ගොඩාක් ගුණ හානි වෙනවා. ඒ නිසා ලෝලකම ගැන තේරුම් ගන්න, ජීවිතේ ලොල් බව කියන්නේ නම් ලාමක එකක් කියලා. මේ ලොල් බව කියන ලාමක එකත් එක්ක තමයි සාංශාරික ගමනක් දුකින් දුකට දුකින් දුකට පටලැවි හැදෙන්නේ. මේක නැති කරන්න නම් එතෙන්ට අපි සම්බන්ධ කරගන්න ඕන එකිනෙකාගේ ගුණ සිහි කිරීම කියන එක. තමන්ට උපකාර කළේ කවුද? තමන්ට අත දුන්නේ කවුද? තමන්ට වචනයකින් හරි හිතවත් භාවයක් දැක්වේ කවුද? ඒ ආදී වශයෙන් එකිනෙකාගේ ගුණ සිහි කිරීම. ගුණ සිහි කරන තැන ලෝල භාවයට තැන නැතු වෙනවා. ගුණ සිහි කර කර ප්‍රත්‍යුපකාරයට ඇලෙන තැන ලෝල භාවයට තියෙන සියලු මේ අවස්ථා නැති වී යනවා. ලෝල භව කියලා කියන එක ජීවිතයක් ඇතුලේ හටගත්තාම ඒක තුලින් තමන්ගේ ජීවිතයට යහපත් වූ දෙයක් නම් උපදින්නේ. ගොඩාක් වෙලාවට ලෝලකම හේතු කරගෙන පරිහානියකටමනේ යන්නේ. දැන් අපිට ගොඩාක් අහන්න ලැබෙනවානේ මේ සමාජය තුල ඕන්න තමන්ට ස්වාමී භාර්යා ඉද්දි වෙනත් මිනිස්සු පස්සේ, එහෙම නැත්නම් වෙනත් ස්ත්‍රීන් පස්සේ ගිහිල්ලා අපිට ආරංචි වෙනවා. සමහරවිට මාධ්‍ය වලින් ඒ ගැන කතා කරනවා. එතකොට අපිට එතන පේන්නේ කුමක්ද? ඒ කෙනාට ස්වාමී භාර්යා වශයෙන් තියෙන ඒ සම්බන්ධයට වඩා තමන්ගේ ලොල්කම ලොකු වෙලා. යම් ස්වාමි පුරුෂයෙකුට තමන්ගේ බිරිඳ සම්බන්ධයෙන් ගුණ සිහි කරගන්න බැරුව ගියාම ඒ ස්වාමි පුරුෂයා තමන්ගේ ලොල් බව මුල් කරගෙන තවත් ස්ත්‍රීන් පස්සේ යනවා. යම් බිරිඳකට තමන්ගේ ස්වාමි පුරුෂයා ගැන සිහි කරගන්න බැරුව ගියාම ගුණ වශයෙන් ඒ ස්ත්‍රිය ස්වාමි පුරුෂයාව කිසිම ගානකට ගන්නේ නැතුව
තමන්ගේ ලොල් බව මුල් කරගෙන වෙනත් පුරුෂයෝ පසුපස යනවා. ලෝල භාවය කියන එක ඔය වගේ සමාජ අර්බුද ගොඩාක් හදන එකක්. මේ සමාජය තුළ අපිට නොයෙක් ප්‍රවෘත්ති ආදීන් අහන්න ලැබෙනවනේ පින්වතුනි. නාන ප්‍රකාර අර්බුදකාරී අවස්ථා ගොඩාක් දේවල් වලට ලෝල් බව මුල් වෙලා අනිත් කෙනෙකුගේ දෙයක් හොරෙන් කඩා වඩා ගන්නේ ලෝල් බව මුල් වෙලා. ඊළඟට සමහරවිට මත්පැන් මත්ද්‍රව්‍ය ආදියට මුසපත් වෙලා ඒක අතහැර ගන්න බැරුව ඉන්නේ ලෝල් බව මුල් වෙලා. ඇතැම් දරුවෝ අපිත් එක්ක අඬ කතා කරලා කියනවා අනේ ස්වාමීන් වහන්සේ අපේ තාත්තාට කොච්චර කිව්වත් ස්වාමීන් වහන්සේ ගෙදර හරියට කන්න නෑ අපිට. අපිට අඳින්න නෑ. අම්මගේ ඇඟේ එකම කනකර බඩුවක් නෑ. තාත්තා බීමට ලොල් වෙලා. එතකොට ඒ ලෝල භාවයේ තියෙන මිනිස්සයා ගරහවටම ලක් වෙනවා. ඒ ලෝල භාවයේ තියෙන මිනිස්සයාට තමන්ගේ යුතුයකම් වගකීම් ඔක්කොම අමතක වී යනවා. තමන් ලොල් කරන එකම මුල් වෙනවා. මහා ආත්මාර්ථකාමී දරදඬු චරිතයක් බවට පත් වෙනවා. ඒ නිසා පින්වතුන්ලා හොඳට හිතේ මේ අදහස තියාගන්න ලොල් බව නම් ලාමකයි. ලොල් බව නම් ලාමකයි. මට යහපතක් සිද්ධ වෙන්නේ නැහැ කියලා. අද අපි ඉගෙන ගන්නේ ජාතක කතා දෙකක්. මේ ජාතක කතා දෙකේම එකම වගේ සිදුවීම් තියෙන්නේ. මේ ජාතක කතාවල නම මහා සුඛ ජාතකය සහ චූල සුඛ ජාතකය. ආහාර ලොල් බව අත්හැරපු බෝධිසත්ව ගිරවෙකු ගැනයි මේ ජාතක කතාවල කියවෙන්නේ. දැන් පින්වතුනි අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල සිදුවෙච්ච සිදුවීම් අතරේ අපි කොයි කවුරුත් අසා තියෙන එකක් නේ වේරංජාවේ සිද්ධිය. වේරංජාවේ වේරංජ කියලා බමුණෙක් හිටියා. ওই වේරංජ බමුණා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගෙන් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරලා පැහැදුනා. මේ පැහැදෙනකොට වස් කාලේ ළඟයි. ඉතින් වේරංජ බමුණා බුදුරජාණන් වහන්සේට වස් ආරාධනා කළා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මගේ මේ වේරංජාවේ මටම කියලා තියෙනවා පොඩි ඉඩම් කෑල්ල. ඒක විශාල වශයෙන් තියෙන වනපියසක්. ඉතින් ස්වාමීනි මේ වනපියසේ තථාගතයන් වහන්සේට වස් වැසීම පිණිස මං ආරාධනා කරනවා. බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා සමග එහි වැඩම කරන සේක්වා. ඉතින් 500ක් භික්ෂුන් වහන්සේලාත් එක්ක බුදුරජාණන් වහන්සේ මේ වෛරංජාවේ ඒ වන සණ්ඩයට වනයේට වැඩම කළා. වැඩම කරලා එහි සාමාන්‍යයෙන් මේ වේරංජාව හරහා ගමන් කරන අයට විවේක ගැනීම පිණිස සුදුසු ආකාරයේ පසුබිම් සකස් වෙලා තිබුණා. ඒ කියන්නේ හිසට වහලා තිබුණා. එහි බුදුරජාණන් වහන්සේත් 500ක් භික්ෂු සංඝයා වහන්සේත් වාස එළඹුණා. මේ වේරංජාවේදී සිද්ධ වුණානේ සිදුවීමක්. වසවර්ති මාරයා වේරංජ බමුණාට සියල්ල අමතක කෙරෙව්වා. බුදුරජාණන් වහන්සේටත් භික්ෂු සංඝයා වහන්සේටත් මේ වේරංජාවේ වස්වසන්ට ආරාධනා කරපු බව මාරයා විසින් අමතක කෙරෙව්වා. සුළු කාලයක් නෙවෙයි මුළු වස් කාලෙම අමතක කෙරෙව්වා. එතකොට බුදුරජාණන් වහන්සේටත් 500ක් භික්ෂු සංඝයා වහන්සේලාටත් දම්පැන් නොලැබී ගියා. ওই කාලේ වැස්ස තද නිසා වේරංජාවේම ඒ භාග්‍යතුන් වහන්සේ වැඩ හිටපු ඒ භූමියට සමීපයේම තැනක අස්වෙලෙන්දෝ පිරිසක් කූඩාරම් ගහගෙන එහි නැවතුණා. මේ අස්වෙලෙන්දෝ තමන්ට ආහාර පාන ප්‍රමාණවත් විදිහට අරන් ඇවිත් තිබුණා. ඊට අමතරව අශ්වයන්ට යවහාල් අරගෙන ඇවිල්ලා තිබුණා. අශ්වයන්ට කෑමට දෙන්න. මේ යවහාල් සාමාන්‍යයෙන් වැඩිපුර තිබිලා තියෙනවා. ඉතින් භික්ෂුන් වහන්සේලා යැපීම පිණිස මේ අස්වෙලෙන්දෝ හිටපු තැනට යවහාල් අර ගැනීම පිණිස වැඩම කරනවා පිණ්ඩපාතේ. එතකොට බලන්න මේ භික්ෂුන් වහන්සේලාට අර අනුභව කිරීම සම්බන්ධයෙන් මහා ලෝල භාවයක් තිබ්බේ නැහැ. හැමදාම හැම වේලකටම යවහාල් ලැබෙනවා. මේ යවහාල් වලට කිසිම රසවත් දෙයක් නැහැ. වතුර ටිකක් එක්ක කොටලා මේ අග්ගලා ගුලි වගේ හදාගෙන ඒවා තමයි වැළඳුවේ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේත් වැළඳුවේ ඒවා.
ඉතින් ওই කාලේ ওই විදිහට දානි වළඳමින් ඉද්දිනේ අපේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට වැඩම කළා. මොගලන් මහරහතන් වහන්සේත් ඒ සංඝ පිරිස තලේ හිටියා. මොගලන් මහරහතන් වහන්සේ වැඩම කරලා කිව්වා ස්වාමීනි සංඝයාට දානි ලැබෙන්නේ නේ. මං ස්වාමීනි දානි ලැබෙන පිළිවෙලක් සකස් කරන්නටද? එතකොට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඇහුවා මහා මොග්ගල්ලානේ නුඹ කොහොමද මේ භික්ෂු සංඝයාට දානි ලැබෙන පිළිවෙලක් කරන්නේ? මුගලන් මහරහතන් වහන්සේ දේශනා කරනවා උන්වහන්සේට තිබුණු මහා එරදිහ ස්වාමීනි මේ පෘථිවි මැදියේ තියෙන පෘථිවි රසය පෘථිවි රසය ඊටාම මිහිරි ඊටාම ප්‍රණීතයි ස්වාමීනි මම මේ පෘථිවි රසය පෘථිවිය දෙබෑ කරලා අරගන්නවා ඒ පෘථිවි රදය භික්ෂු සංඝයාට මට වළඳන්න දෙන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ වදාලා මහා මොග්ගල්ලානේ ඔබ පෘථිවි රසය ලබා ගැනීම පිණිස පෘථිවිය පෙරලනකොට මේ පෘථිවිය වාසී සත්වයාට නුඹ මොකද්ද කරන්නේ? ස්වාමීනි මම එර්ධියෙන් ඒ පෘථිවි වාසී සත්වයෝ සියලු දෙනාට ඉන්න සුදුසු භූමියක් මවනවා. ඒ භූමියට ඒ සත්වයව මාරු කරනවා. යලි පෘථිවි රසය අරගෙන ඉවරුණාට පස්සේ ස්වාමීනි මට ප්‍රകൃතිමත් කරන්න පුළුවන් කිව්වා. මේ එර්ධිමේ හැකියාව. ඇයි අපේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ඡන්ද චිත්ත විරිය විමර්ශා කියන සතර එර්ධිපාද සම්පූර්ණයෙන් දිනු කරලා මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා ධාතුන් සිතු ආකාරයෙන් වෙනස් කරන්නට අපේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේට හැකියාව තිබුණා. ඔබලා අහලා තියෙනවා පින්වතුන්ලා මිගාරමාතු ප්‍රාසාදය කුඹල් සකක් කරකන්නේ මොගලන් මහරහතන් වහන්සේ කරකුවා කියලා. ඒක කොහොමද කළේ? මිගාරමාතු ප්‍රාසාදයේ පිහිටලා තිබුණු යම් පඨවි ධාතුවක් ඇද්ද මුගලන් මහරහතන් වහන්සේ සකීය එර්ධියෙන් ඒ පඨවි ධාතුව ආපෝ ධාතුවක් බවට පත් වෙන්න අදිෂ්ඨාන කළා. ඒ ආපෝ ධාතුව බවට පත් වුණාට පස්සේ දැන් මේ මිගාරමාතු ප්‍රාසාදේ හරියට වතුරක තියෙනවා වගේ. මුගලන් මහරහතන් වහන්සේ මහපට ඇඟිල්ලෙන් මිගාරමාතු ප්‍රාසාදය තල්ලු කරනවා. උඩ තට්ටුවේ කාමර 500යි යට තට්ටුවේ කාමර 500යි තිබ්බ එක. මහ විශාල ගොඩනැගිල්ලක්. ඒ තල්ලු කරාම මේ පොල්ලෙල්ලක් වතුරේ කරකැවෙනවා වගේ මේ මිගාරමාතු ප්‍රාසාදයේ වේගින් කරකැවුණා. එර්ධි මේ හැකියා. ඉතින් ඒ එර්ධි විශේෂ කියන එක අචින්තනීයයිනේ හිතාගන්න බෑනේ. අපි මේ කතා කරන්නේ එර්ධි බලයෙන් ශාස්ත්‍රුන් වහන්සේට පමණක් දෙවනි වෙච්චි මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේගේ එර්ධිය මිගාරමාතු ප්‍රාසාදයේ කම්පා කරපු මහෝත්තමයන් වහන්සේ දෙවියන්ගේ තවතිසාවේ තියෙන වෛජයන්ති කියන ප්‍රාසාදයේ කම්පිත කරවපු මහා එර්ධි ඇති උත්තමයන් වහන්සේ නන්දෝපනන්ද කියන මහා නාගරාජයාව දමනය කරපු උත්තමයන් වහන්සේ. ඉතින් මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ඔහොම කියනකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කළා නේ මොග්ගල්ලානේ ඔබට එසේ කරන්නට සිත් නොවේවා. අනේ ස්වාමීනි එහෙනම් මම භික්ෂු සංඝයා වහන්සේලාට සෑහෙන විදිහට උතුරු කුරු දිවයිනට වැඩම කරලා පිණ්ඩපාතේ අරගෙන ඉන්න. බුදුරජාණන් වහන්සේ වදාළා මොග්ගල්ලානේ ඔබට එසේද සිත් නොවේවා. හරි ලස්සන කරුණක් භාග්‍යතුන් වහන්සේ ඉදි දේශනා කළා. මහණෙනි අද මේ භික්ෂු සංඝයා ලුණුවත් නැති යවහල් නිකම්ම වතුරෙන් අනුභව කරනවා කියන යම් කරුණක් ඇද්ද? මෙය මතු අනාගතයේ බුදුසසුනේ පැවිදි වෙන භික්ෂූන්ට මහා අනුග්‍රහයක් වන්නේය. මහණෙනි අනාගතයේ භික්ෂූන් වහන්සේලා ප්‍රණීත මස් වෑංජනත් එක්ක ඇල්හාලි බත ලැබෙනකොට ඒකටත් ඔච්චම් කරાવી. අයියෝ මේ ආහාර කියන්නේ මොනවද? අපේ භික්ෂු සංඝයා යපුනේ ලුණුවත් නැති යවහල් වලින්. මේ ආහාර මොනවද කියලා භික්ෂු සංඝයා ගැනම ගුණ වර්ණනා කරයි. ඉතින් ඒක ඇත්තනේ. අදටත් අපි ඒ උතුම් භික්ෂු සංඝයා වහන්සේලාගේ ගුණ වර්ණනා කරනවානේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ මහා ශ්‍රාවක සංගරුවන එහෙම ලෝල භාවයෙන් තොරව සැනසille ජීවිතය ගත කළා. ඒ උත්තමයන් වහන්සේලාට ලෝල බව නොතිබුණු නිසා සැනසille තිබුණා. ලොල් බව යම් තැනක තියෙනවාද එතන සැනසille නැතුව යනවා.
බුදුරජාන් වහන්සේගේ එක අවස්ථාවක දෙවි කෙනෙක් අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ගිහි ජීවිතේ ගත කරන මිනිස්සු නොඑක් ආහාර පාන අනුභව කරමින් ඉද්දීත් නොඑක් වස්ත්‍රාදිය දරමින් ඉද්දීත් නොඑක් විලේපන තවරද්දීත් සුඛෝපභෝගී නිවෙස්වල වාසය කරද්දීත් ස්වාමීනි ඒ මිනිසුන්ගේ ප්‍රභාවටත් වඩා වැඩි ප්‍රභාවක් තුන් සිවුරෙන් විතරක් යැපෙන පිණ්ඩපාතයට ලැබෙන මොකක් හෝ දෙයක් අනුභව කරන සමහරවිට රුක් සෙවණක් තමන් වහන්සේගේ කුටිය කරගත්ත තමන් වහන්සේගේ සෙනසුන රුක් සෙවණක් බවට පත් කරගත්ත භික්ෂුන් වහන්සේ අර ගිහි කෙනාට වඩා ප්‍රභාවයෙන් බබලන්නේ කොහොමද? කයට මනාව පෝෂණයක් දෙන ගිහියාට වඩා පිණ්ඩපාතින් යැපෙන භික්ෂුව කොහොමද බබලන්නේ? වස්ත්‍රාභරණයෙන් සැරසෙන ගිහි කෙනාට වඩා තුන් සිවුරෙන් යැපෙන භික්ෂුව කොහොමද බබලන්නේ? ස්වාමීනි මේකට හේතුව මොකද්ද? බුදුරජාණන් වහන්සේ වදාලා දෙවිය ඒ ගැන දැනගත යුත්තේ ඔබ මෙහෙමයි. ඔය භික්ෂුන් අතීතං නානුසෝචෙය අතීතය ගැන හිත හිතා ශෝක කරන්නේ නැහැ. අයියෝ අතීතේ අපට මෙහෙම තිබුණා දැන් මෙහෙම නැත. එහෙම ශෝකයක් නැහැ. අතීතේ තිබුණා වගේ අපට දැනුත් ලැබෙනවා නම් එහෙම ශෝකයක් නැහැ. අතීතය ගැන සිතා ශෝක නොකරන්නේ අතීතය ගැන හිතමින් ශෝක කරනවා නම් එතන තියෙන්නේ ලෝල භාවයමයි. ඉස්සර අපිට මෙහෙම තිබ්බා දැන් අපට නැත කියලා. ඊළඟට ඔය භික්ෂූන් දෙවිය අනාගතයේ සම්බන්ධයෙන් පැතුම් පතපතා වාසය කරන්නේත් නැහැ. අනාගතයේ අපට මෙසේ ලැබෙනවා නම් මෙබඳු රූප, මෙබඳු ශබ්ද, මෙබඳු ගන්ධ සුවඳ, මෙබඳු රස. එහෙම පැතුමුත් නැහැ. පච්චුප්පන්නේන යාපෙන්ති දැන් ලැබෙන දෙයකින් යැපෙනවා සතුටු වෙනවා. ලැබෙන දෙයකින් සතුටු වෙලා ඒ උත්තමයේ වාසය කරනවා. ඒ හින්දායි ඔච්චර ලස්සන කියලා දැනගන්න. දෙවිය යම් මේ ගිහි ජීවිත ගත කරන මිනිසුන් අතීතය ගැන ශෝක කරද්ද අනාගතය ගැන පැතුම් පතද්ද වර්තමානයේ ලැබෙන දෙයින් සතුටක් ලබනු නොහැකිව වසද්ද ඒ අය කොච්චර ලස්සන වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න උත්සුක වුණත් ඒ අය කොච්චර පෝෂණීය ආහාර ගත්තත් කොච්චර ලස්සන වෙන්න පැතුවත් ඒ අය වේලිලාම යනවා. හරියට ලා වුණ බට අවුවේ දැම්මා වගේ වේලෙනවා දෙවිය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඉතින් මේක සත්‍යයක්. අදට උනත් පින්වතුනි අපට දැකන්න ලැබෙන්නේ ලෝල භාවයකින් තොරව වාසය කරන එබඳු කෙනෙක් තමයි සැප සැනසෙල්ලේ වාසය කරන්නේ. යම් කෙනෙකුට තමුන්ට ලැබිච්ච දෙයකින් සතුටක් තෘප්තියක් ලබන්න බැරි නම් අනේ මැසිවිල්ලක් තුලමනේ සමහරවිට මිනිසුන්ට ගොඩාක් ධන සම්පත් තියෙනවා. තියෙන ටිකෙන් සතුට වෙන්න බෑ. හූල වාසය කරනවා දැකලා නැද්ද ඔබ? තමන්ට තියෙනවා යමක් කමක් හොඳට පිළිවෙලකට ඉන්න. නමුත් ඒ චුට්ටින් සතුට වෙන්න බෑ. එතකොට හූල්නවා. එනිසා මේ ලෝල භාවය කියන එකෙන් තමන්ටත් වද වේදනාමයි උපදින්නේ. ඊළඟ දේ තමයි ලෝල භාවයේ තියෙන කෙනාට වෙන ලොකුම හානිය තමයි තමන්ට උපකාර කරපු අයව හඳුනා ගන්න නොහැකි වීම. බුදුරජාණන් වහන්සේ මේ ජාතක පුවත දේශනා කරන්න හේතුනේ ඒ කාලේ එක භික්ෂුවක් හිටියා. ඒ භික්ෂුන් වහන්සේ ධර්මයේ ඉගෙනගෙන ධර්මයේ පුරුදු කිරීම පිණිස වැඩම කළා එක දුර ඈත වනපියසකට. එහේ හොඳ ගුරුවරු හිටියා. හොඳට ධර්ම ඉගෙන ගන්න පරිසරය තිබුණා. හැබැයි ටික කාලයක් ඒ භික්ෂුන් වහන්සේ ඒ ගමේ වාසය කරනකොට පින්වතුනි ගම්මානෙට ගින්නක් ආවා. ලැබු ගින්නක් වගේ ඇවිල්ලා මුළු ගමම ඇවිලුණා. මිනිස්සු අසරණ වුණා. ඉතින් මිනිස්සුන්ට දානි ඩිංගිත්තක් දී ගන්න අමාරුයි. දැන් අමාරුයි මිනිස්සු දානේ පූජා කරනකොට. මේ භික්ෂුවට සම්පූර්ණයෙන් මේ ප්‍රදේශේ එපා වුණා. හොඳ ගුරුවරු හම්බෙලා ඒ ගුරුවරුන් අත්හැරියා. තමන්ට බණ භාවනා කරගන්න විවේකෙ තිබ්බා විවේකේ අත්හැරියා. තමන්ට බොහොම ශ්‍රද්ධාවෙන් සලකන ගෙවල් ගිනි අරගෙන තියෙද්දි පුළුවන් දෙයකින් අප උපස්ථාන කරගෙන ගිහි පිරිසක් හිටියා. ඒ අයව අත්හැරියා. මේ භික්ෂුන් වහන්සේ ලෝල භාවය නිසා රසවත් දානේ ලබන්නෙමි කියලා සැවැත් නුවරට ආවා. ඒ පැමිණියාට පස්සේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුවත් එක්ක කතා බහ කරනකොට මේ භික්ෂුන් වහන්සේ කියනවා අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම ඉතින් මේන්න මේ කාරණේ නිසා තමයි
මං ওই විදිහට වාසය කරපු භූමියෙන් ඊළඟට මගේ උතුම් ගුරුවරු පවා බැහැර කරලා මම මෙහෙට ආවේ. එතකොට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේට මෙහෙම දේශනා කළා. ඈ භික්ෂුව, ශ්‍රමණෙක් වුණාම Tamanට බණ භාවනාවට සුදුසු හොඳ තැනක් ලැබුණාම පළමු තැන දෙන්න ඕනේ ඒකටනේ. කෑම බීම පිණිස තියෙන ලෝල භාවය අත්හැරලා ලැබිච්ච දෙයකින් යැපිලා ඒකෙන් සතුට වෙලා පැවිදි වෙච්ච කාරණේ ඉෂ්ට කරගන්නටනේ මහන්සි වෙන්න ඕන. ඒකටනේ මුල් තැන දිය යුත්තේ. භික්ෂුව, ඉස්සර කාලේ හිටපු නුවණැත්තෝ තිරිසන් යෝනියේ පවා ඉපදිලා තමන් වාසය කරපු වෘක්ෂයේ වියලී ගිහින් සුණු බවට පත් වෙද්දී ඒ ලී කුඩු අනුභව කොට ආහාරයට ඇති ලෝල භාවය දුරු කරලා මිත්‍ර ධර්මයේ නොබිඳ තමන්ට උපකාර කරපු කෙනාගේ උපකාරය දන්නා බවට තමයි පින්වතුනි මිත්‍ර ධර්මය කියලා කියන්නේ. ලස්සන වචනය. මිත්‍ර ධර්මය කියලා කියන්නේ මොකද්ද? උපකාරය හඳුනන බව. මිත්‍ර ධර්මය සත්පුරුෂයෝ ළඟ තියෙන එක. ඒක පරිබාහිර ඇත්තේ නෑ. සාමාන්‍යයෙන් අපි කියනවා ඉතින් මිත්‍රයා කියනවා, කල්යාණ මිත්‍රයා කියනවා. ඊළඟට අපි අඹ යාළුවෝ කියනවා, නොඑක වචන කියනවා. නමුත් ඒ වචන මාත්‍රයකින් මිත්‍ර ධර්මයේ පිහිටන්නේ. මිත්‍ර ධර්මය කියලා කියන්නේ උපකාරය සිහි කරගෙන ප්‍රත්‍යඋපකාරයේ උදෙසා බැඳුණු බව. මට මෙයා උදව් කරනවා. මට මෙයා උදව් කළා. මං ඒ නිසා මෙයාට කෙලිහි ගුණ සැලකිය යුතුයි. අන්න මිත්‍ර ධර්මය. ඒ මිත්‍ර ධර්මයේ තියෙනවා නම් මිත්‍ර ධර්මය කියන එක මේ සංසාර ගමනේ සත්පුරුෂයෝ මුණ ගැහෙන්න හේතු වෙනවා. පින්වතුන් අහලා තියෙනව නේද? සත්පුරුෂයාටය සත්පුරුෂයා හඳුනාගත හැක්කේ. අසත්පුරුෂයාට සත්පුරුෂයා හඳුනා ගන්න බැරිය කියලා. එහෙමනම් අපේ ළඟ ඇති කරගන්න වටිනම ගුණය මොකද්ද? සත්පුරුෂකම. සත්පුරුෂකම ඇති කර ගත්තා නම් පින්වතුනි අපිට වරදින්නේ. ඇයි සත්පුරුෂකම ඇති කරගත්තා නම් අපිට සත්පුරුෂයා ගැනම සත්පුරුෂයා කියලා අඳුන ගන්න පුළුවන් වෙනවා. සත්පුරුෂ වෙස් අරගෙන ආවත් මේක අසත්පුරුෂයා කියලා අපිට අඳුනන්න පුළුවන් වෙනවා අපි ළඟ සත්පුරුෂකම තිබ්බනම්. ඉතින් ඒ නිසා සත්පුරුෂකම ඇති වෙන්න හේතු වෙන වටිනාම ගුණය තමයි මිත්‍ර ධර්මය. මේ මිත්‍ර ධර්මය අත්හැරියේ නෑ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට මේ භික්ෂුන් වහන්සේටත් එතන රැස් වෙලා හිටපු අනිත් භික්ෂුන් වහන්සේලාට ආසාවක් හටගත්තා ඒ සිදුවීම අහන්න. ඉතින් ඒ වෙලාවේ තමයි බුදුරජාණන් වහන්සේ මේ ජාතක පුවත දේශනා කළේ. බොහෝම ඈත අතීතයේ හිමාල වනයේ ගන්තෙරක්ක එක්තරා දිඹුල් වනයක නොයෙක් ලක්ෂ ගණන් ගිරවුන් වාසය කළා. ඒ අතරේ එක්තරා ගිරා රාජයෙක්, ගිරා රාජය කියලා කියන්නේ අර මහා පිරිසටම නායකයා. ගිරා රාජයෙක් හිටියා. ඔහු තමන්ගේ නිවාසය කරගෙන හිටියේ දිඹුල් රුකක්, දිඹුල් ගහක්. ඒ දිඹුල් රුකේ ගෙඩි අවසන් වෙද්දී ඔහුගේ ස්වභාවය තමයි වෙන ගස් හොයාගෙන යන්නේ නැහැ. මොකද මේ දිඹුල් රුකම තමයි ඔහුට වාසස්ථානය වුණේ. එතන බෙනයක් සකස් කරගෙන ඒකේ තමයි වාසය කළේ. එතකොට තමන් අතුරු ආන්තරාවක් නැතුව රැකෙන්නේ එතන. ඊළඟට තමන් අනුභව කරන්නේ ඒ දිඹුල් රුකේම තියෙන ගෙඩි ටික. ඒකෙන් තමයි තමන් කුසපුරවා ගන්නේ. තමන්ට කුසපුරවා ගැනීම පිණිස ඒ දිඹුල් රුක ගෙඩි ලබා දෙනවා. එතකොට මේ යම් කලෙක මේ ගහේ ගෙඩි නැතුව ගියත් මේ ගිරව කල්පනා කරනවා කියනවා මම මිත්‍ර ධර්මයේ සිඳින්න හොඳ නැහැ. මට මගේ ජීවිතේ යාපනය පිණිස උදව් කරන්නේ මේ රුක්ෂය. මං ඒ නිසා මේ රුක්ෂය දාලා යන්නේ නැහැ. මේ රුක්ෂයේ පළබර වී තියෙද්දී විතරක් මං රුක්ෂයේ läගගෙන ඉන්නවා නම් මම ආත්මාර්ථකාමී. බලන්න හිතුව හැටි ගිරවෙක්. පළබර වෙද්දී විතරක් රුක්ෂයෙන් ප්‍රයෝජන ගන්නට හිතනවා නම් මං ආත්මාර්ථය විතරක් සලකන කෙනෙක්. එහෙම හිතලා ගෙඩි නැති කාලෙට මේ ගිරවා මොකද කරන්නේ? මේ ගහේම තියෙන දැල්ලක්, කොළයක් ඒ වගේ මොනවා හරි කාලා ජීවිතය ගත කරනවා. එක කාලයක් ආවා පෑවෙන්න. පෑවිල්ල හේතු කරගෙන මේ දිඹුල් රුකේ සම්පූර්ණ කොළ පවා හැලී ගියා.
දැන් පොතු ටික විතරයි ඉතුරු. අනිත් පක්ෂියෝ ඉගිලි ඉගිලි යන්න ගියා. ඒ පක්ෂීන්ට තමන් හිටපු ගස් ගැන කිසි හැඟීමක් නැහැ. ඒකුන් යන්න ගියා. මේ ගිරා රාජයා විතරක් තනි වුණා. දැන් මේ ගිරා රාජයා මොකද්ද කරන්නේ? වේලිලා තියෙන දල්ලක් ඊළඟට වේලිලා ගියපු කොළයක්, වේලිලා ගියපු පොත්තක් පතුරක් වගේ දෙයක් ඒ දිඹුල් වෘක්ෂයෙන්ම චුට්ටක් අනුභව කරනවා. ළඟ තිබුණා මේ දිය සිඳී ගියපු චූට්ටක් වතුර ඉතුරු වෙච්චි පොඩි ගංගාවක්. ওই ගංගාවට ගිහිල්ලා පැන් බොනවා. ඉතින් අල්පේච්ච ජීවිතයෙන්ම සතුටු වෙලා අර තමන්ගේ කුස පුරවා ගැනීම පිණිස විතරක් මොනවා හරි පොඩ්ඩක් වළඳලා ඉන්න තරම් මේ ගිරවා දක්ෂ වුණා. ඒ කියන්නේ මේ ගිරවා තමන්ගේ මිත්‍රයාට තියෙන කොටත් නැති කොටත් දෙකේදීම මිත්‍ර ධර්මයේ රැක්කා. ඔන්න අරගන්න අදහස හොඳට හිතට. අනිත් කෙනා ළඟ යමක් කමක් තියෙන කොටත් යමක් කමක් නැති වෙන කොටත් දෙකේදීම මිත්‍ර ධර්මයේ රැක්කා. මිත්‍ර ධර්මයට හානි කළේ නැහැ. තියෙන කාලෙට විතරක් මෙයා තමයි මගේ මිත්‍රයා, මගේ ගජ මිත්‍රයා, මෙයා තමයි මට උපකාර කරන කෙනා කියලා ඔහුගේ පහනින් එළිය බලලා ඔහුට යම් ආකාරයකින් ආපදාවක් කරදරයක් වෙන වෙලාවේ ඔහු අත්හැරලා දාලා යන්න තරම් ආත්මාර්ථකාමී කෙනෙක් බවට පත් උනේ නෑ මේ ගිරවා. ඒක තමයි මේ ජාතක පුවතින් අපිට ගන්න තියෙන අර්ථය. ගිජු භාවයේ මුල් කර ගත්තාම කොහොම අමතක වෙලා යනවනේ. දැන් ඇතැම් වෙලාවට දරුවෝ උස්මහත් වුණාට පස්සේ ඕන තමන්ටම කියලා පෞල් ජීවිතයක් පටන් ගන්නවා. ඒ පෞල් ජීවිතේ පටන්ගෙන ඒ අය ලැබූ අධ්‍යාපනයත් එක්ක ඒ අයට උසස් රස්සා හම්බ වෙලා තියෙනවා. ඒ රස්සාත් එක්ක හොඳ පඩියක් ලැබෙනවා. ඒ පඩියෙන් ඒ අයට පුළුවන් තමන්ගේ ජීවිතේ උසස් විදිහට ගත කරන්න. එතකොට මේ උසස් ජීවිතයට ලොල් වෙන ඒ දරුවෝ සමහරවිට තමන්ගේ දෙමව්පියන්ට සැලකීම සම්පූර්ණයෙන් අයින් කරනවා. එයා තමන්ට ලැබිච්ච සැප සම්පත් ටිකෙන් ලොල් වුණා. ලෝල භාවය නිසා ඔය අපිට මේ මෑත කාලිනව අහන්න ලැබුණා පින්වතුනි අවුරුදු 15 16 ළමයි නොඑක් හාදකම් ආරම්භ කරලා ඒ හාදකම් වල ඔන්න ප්‍රේම සම්බන්ධතා එහෙම මෙහෙන් කැඩෙනවා. එතකොට සියදිවි හානි කරගන්නවා, ලිඳේ පහිනවා. ඒතර මේ හැම දෙයක්ම තුලින් අපිට ගම්ම්‍ය වෙන්නේ මොකද්ද? මෙතන තියෙන්නේ මොකද්ද? ලෝල භාවය. ලෝල භාවයත් එක්ක ලෝල භාවයේ තියෙන ලාමකකමත් එක්ක එයාට Tamanට උපකාර කරපු අය හැමදේම අමතක වෙනවා. තමන්ගේ ලොල්කම මුල් කරගෙනම තමන්ගේ විනාශය හදා ගන්නවා. බලන්න මේ ගිරවාගේ මේ කටයුත්ත කොච්චර උතුම් එකක් වුණාද කියලා කියන්නේ මේ ගිරා පෝතකයාව සක්දිවිඳු දකින්නවනේ. දෙවියන්ගේ දිව්‍ය නේත්‍රයට හැබෑ දෙවුරුන්ගේ දිව්‍ය නේත්‍රයට එහෙම නිකම් පේන්නේ නැහැ. ගුණයක් වඩන්න ඕන. ගුණයක් වඩන කෙනාව තමයි දෙවිවරු දකින්නේ. දැන් සාමාන්‍යයෙන් දෙවිවරු කියලා කියන්නේ මනුස්ස ලෝකේ මිනිස්සෙක්ව උනත් දකින්නේ පින්වතුනි ගුණ වඩන මිනිසෙක්ව. දෙවිවරු තිරිසනෙක් දැක්කා කියලා කියන්නේ තිරිසනාගේ ගුණය හිතන්නකෝ. දෙවිවරු දිව්‍ය නේත්‍රයෙන් තිරිසනෙක්ව දැක්කා කියලා කියන්නේ ඒ තිරිසන් සතා කොච්චර ගුණ සම්පන්නද? සක්දෙවිඳු දකිනවා මේ ගිරා පෝතකයා මිත්‍ර ධර්මයේ රැකගෙන මම මේ මිත්‍ර ධර්මයේ නිසා තමයි මේ දිඹුල් රුක දාලා යන්නේ නැත්තේ කියලා ඒකෙම වහලා වාසය කරන හැටි. එතකොට මේ දෙවිවරුන්ගේ තියෙන සාමාන්‍ය ස්වභාවයක් තමයි ගොඩාක් ජාතක කතාවල අපිට දකින්න ලැබෙන එක. දෙවිවරු එහෙම ගුණයක් පුරනවා කියලා දැනගත්ත ගමන් ඒක විමසනවා. ඒක විමසීම පිණිස নানা ප්‍රකාර දේවල් දෙවිවරු කරනවා. ඉතින් සක්දෙවිඳු මේ වතාවේ කළේ මොකද්ද? සක්දෙවිඳු තමන් අරගත්ත හංස රාජයෙකුගේ වේශයක්. හොඳ සුදු පාට හරි හැඩකාර හංස රාජයෙකුගේ වේශයක් දැක්ක ගමන් මේකා නම් සාමාන්‍ය හංසෙක් නෙවෙයි හංස රජෙක් කියලා තේරෙන වේශයක් අරගත්තා. මේ සක්දෙවිඳුගේ දිව්‍ය කන්‍යාවට වේශයක් මවා ගන්න කිව්වා හංස දේනුවකගේ. දැන් මේ හංස දේනු රාජිනියක්.
දෙන්නා මිගිලලා ආවා මේ ගිරාපෝතකයා වාසය කරන තැනට. ඇවිදිලා කතා කළා. යම් කලකදී ගස පළබර වී තිබෙනා විට ගෙඩි කන්ට ඇවිත් කුරුළු රෑන් යති අතු ඉති පිට ගෙඩි අවසන් වූ බව උන් හට තේරුණ විට යනවා ඒ කුරුළු රෑන් යලි වෙන තැනකට. බලන්න මේ හංසරාජයා කියපු කතාව. යම් කාලෙක ගහ පළබර වෙලා තියෙනකොට ගෙඩි කන්ට ආස කුරුල්ලෝ ඒකෙම ලගිනවා. හැබැයි යම් කලෙක ගහේ ගෙඩි අවසන් වෙලා කොළත් හැල්ල ගියාට පස්සේ Tamanට කණ්ඩ දෙයක් නැති වෙච්ච ගමන් කුරුල්ලෝ ටික මොකද කරන්නේ? ඒක දාලා යනවා. ඕක තමයි සාමාන්‍ය සිද්ධ වෙන දේ. රතු හොට ඇති ගිරවෝ හැම තැනම පියාඹන. ඇයි ඔබ මේ වියලි කනුව මත läග තනියම? වසන්තයේ කැලෑ රොදක පෙනුමින් යුතු ඔබ මේ වියලි ගිය ගස අත් නොහරින කරුණකිම. අහනවා ඔබට හොඳට ඉගිල්ලෙන්ට හැකියාව තියෙද්දී හොඳට සවිශක්තියක් තියෙද්දී ඒ උදෙසා ඔබට මනා ශරීර ශක්තිය ඇතිව මිදිදි දැන් දුර්වලකමක් හින්දා නෙවෙයි තමන් ලෙඩ වෙලා දුර්වලෙක් නම් ඉතින් කරගන්න දෙයක් නැහැනේ. එහෙම නෙමෙයි. එහෙම නැතුව තියෙද්දී ඇයි ඔබ මේ ගහ අත්හරින්නේ නැත්තේ? හංස රජුනි මිතුරන් හට මිතුරු කැලක් සිටින කලට ඔවුන් නැසෙන කල දුක හා සැපද නිති විඳින කලට ඔවුන්ට වස්තුව ඇති විට ඇති වස්තුව නැසුණු කලට සත්පුරුෂ මිතුරු අය සිහිකොට ඔවුන්ගේ ඒ සුමිතුරු දම අත් නොහැරිති සිටිති මිතුරන් අසරණ වී දුකට වැටුණු කලට. හරිම ලස්සන එකක් පින්වතුනි. අපේ ජීවිතවලට නම් හරි වටිනවා මේක. සාමාන්‍යයෙන් මේ ගිරාපෝතකයා කියපු කතාව අද ලෝකයේ තුල බලද්දී අපිට ගොඩාක් වෙලාවට පේන්න තියෙන්නේ සත්පුරුෂ මිත්‍රයෝ නේ. බලන්න මේ ගිරාපෝතකයා කිව්වේ මොකද්ද කියලා. හංසරාජේනි යම් මිත්‍රයෙකුට මිතුරු කැලක් වාසය කරනකොට ඒ මිත්‍රයාට විනාශයක් ආවත් දුකක් වින්දත් සැපක් වින්දත් තමන්ගේ මිත්‍රයන්ට වස්තුව ඇතුව හිටියත් වස්තුව නැසී තිබුණත් සත්පුරුෂ මිත්‍රයෝ මිත්‍ර ධර්මය සිහි කරනවා. මේ මගේ මිත්‍රයෙක්. එයාට පුළුවන් කාලේ මට උදව් කළා. එයාට හැකි කාලේ මට උදව් කළා. එයාට ශක්තිය තිබුණු කාලේ මට උදව් කළා. ඒ නිසා මං මගේ මිත්‍රයාව අත්හරින්නේ නැහැ කියලා මිත්‍ර ධර්මයේ සිහි කරලා මිත්‍රයාත් එක්කම වාසය කරනවා කියනවා. මතකයි එක අවස්ථාවක අපිට මුණ ගැහුණා එක ස්ත්‍රියාවක්. ඇය පිළිකා රෝගී තත්ත්වයකින් පෙළෙන තැනැත්තිය. ඇගේ කෙස් ගිහිල්ලා ඒ වෙනකොට ඇගේ මුළු ශරීරයම සුදු මැලි වෙලා ඇය බොහොම දුර්වලලා හිටියා. ඇය අපිත් එක්ක කිව්වා කතාවක්. අනේ පින්වත් ස්වාමීන් වහන්සේ මං විවාහ වුණේ ප්‍රේම සම්බන්ධයකින්. ප්‍රේම සම්බන්ධයකින් විවාහ වෙච්චි අපි හරි සන්තෝෂින් කාලේ ගත කරද්දී තමයි මට මේ පිළිකා රෝගය ඇති වුණේ. ස්වාමීන් වහන්සේ මට පිළිකා රෝගය ඇති වෙලා ඉතාම ටික කාලයයි. මං අවලස්සන වුණා. මගේ ස්වාමි පුරුෂයා මාව දාලා ගියා. අවසානයේ මගේ යාළු මිත්‍රයොත් ස්වාමීන් වහන්සේ මාව දාලා දුරස් වුණා. මට කවුරුත් නැතුව ගියා. ස්වාමීන් වහන්සේ මට ඉතුරුනේ මාව මෙලොවට බිහි කරපු මගේ අම්මයි මගේ තාත්තයි විතරයි. බලන්න එතකොට ගොඩාක් අපිට පේනවා ලෝකේ තියෙන්නේ ලොල් බවමයිනේ. ලොල් බවමයි තියෙන්නේ. තමන් ප්‍රේම සම්බන්ධයක් හදාගෙන විවාහ වෙච්චි බිරිඳට අර රෝගී තත්ත්වය ආවට පස්සේ ඒ සැමියාට ඒ ස්වාමි පුරුෂයාට බැරුව ගියා සිහි කරගන්නට. මෙයා හොඳට ඉන්න කාලේ මට සෙනෙහස දැක්කුවා නේද? මට උදව් කළා නේද? මගේ තනියට හිටියා නේද? කොහොම මතකයි? ඔක්කොම මතකයි. ලොල් භාවයක් මුල් කරගෙන එතකොට අර සම්බන්ධය තිබිලා තියෙන්නේ. ලොල් භාවයේ මුල් කරගෙන තිබ්බ සම්බන්ධේ ලොල් වෙන්න දෙන්නේ නැතුව යනකොට ඔක්කොම ඉවරයි. මේ ලාමක සංසාර ගමන හැදෙන්නේම පිංගුතුනේ ওই ලොල් බව නිසා.
අපි හරියට සැලකිලිමත් වෙන්න ඕන අපේ ජීවිත සම්බන්ධයෙන්. ඉතින් මේ ගිරාපෝතකයා කියන කතාව හරි සුන්දරයි. ගිරාපෝතකයා කියනවා එලෙසින් හංසයෝ මමත් සත්පුරුෂයෙක් මේ සත්පුරුෂයන් අතරේ. තමන් ගැන ඒ ගිරාපෝතකයා කියනවා මේ ලෝකේ යම් සත්පුරුෂයෝ ඉන්නාද ඒ සත්පුරුෂය අතරේ මාත් සත්පුරුෂයෙක් කියලා දරාගන්ට මට සිටිනා යාළුවත් නෑදෑයාත් මේ ගසමය. මට වර්ෂාව වෙලාවට හෙවන දීපු මගේ කුස පුරවාපු මේ රුක්ෂය තමයි මගේ නෑයා මගේ යාළුවා. ගස මැරිලා ගිය විටදී මගේ දිවිය රකින්නු පිණිස වෙනත් ගසක් සොයා යන්නට කිසිදු අදහසක් මට නැත. දැන් ගෙඩි නැති ගස කුමටද කියා මෙගස හැර දැමීම සත්පුරුෂ දහමක් නම් නොවේ. ඒක සත්පුරුෂ දහමක් නෙමෙයි කිව්වා. දැන් මේ ගහේ ගෙඩි නෑ නොවේ. දැන් මේකෙන් ඇති ඵල ප්‍රයෝජනෙ මොකද්ද? දැන් මේක මට වැඩක් නෑ. එහෙම අත්හැරලා දානවා නම් ඒක සත්පුරුෂකම නම් නෙමෙයි කිව්වා. ඒක තමන්ගේ තියෙන ගිජුකම. තමන්ගේ ආත්මාර්ථය විතරයි සලකන්නේ. දැන් බලන්න මේ ඉගෙන ගන්න දරුවෝ ඉන්නවා ගුරුවරු ඇසුරේ අධ්‍යාපනය ලබනකම් ඒ ගුරුවරයා සම්බන්ධයෙන් ගොඩාක් හිතවතු වගේ ඉන්නවා. අධ්‍යාපන ඉවර වෙච්ච ගමන් ගුරුවරයාව ආයෙ ගණන් ගන්නවත් නැහැ. අපිට වර්තමානයේ අහන්න ලැබෙනවා පාරක තොටකදී හමු වුණත් ගුරුවරුන්ට කතා කරන්න නැති අය ඉන්නවා. අපිත් එක්ක ඇතම් ගුරුවරු ඇවිල්ලා කියනවා. ඊළඟට තමන්ගේ යැපීම පිණිස විතරක් මිත්‍රයෝ ඇසුරු කරන අය ඉන්නවා. ඉතින් මේ ඔක්කොගෙම තියෙන්නේ වින්වතුනි අසත්පුරුෂකම. ඉතින් මේ ගිරවා කොච්චර සතුටින් කිව්වාද මේ හංසයාට සත්පුරුෂය අතරේ මමත් සත්පුරුෂයෙක්මයි කියලා. එතකොට හංස විසින් හිටපු සග්දිවිඳු ගිරවට මෙහෙම කියනවා. ගිරවාණෙනි හරි මාගෙයි. ඔබේ හිතේ තියෙන හිතවත්කම ඔබ තුල පවතින මෙත්සිත ඔබ දක්වන මිතුරු ඇසුර හරිම වටිනවා කිව්වා. දැන් දෙවිවරුත් ප්‍රශංසා කළා මේකට. ඔබේ තියෙන හිතවත්කම හරි අගෙයි. ඔබේ පවතින මෙත්සිත කියලා කියන්නේ මොකද්ද? මිත්‍ර භාවය. තමන්ගේ වටේ ඉන්න අයට එහෙම නැත්නම් තමන් සමීපේ ඉන්න අයට හානියක් වෙන්න එපා කියන මිත්‍ර හිත. ඊළඟට ඔබ දක්වන මිතුරු ඇසුර මේ මිත්‍ර සන්තවය දාලා යන්නේ නැහැ. මේ මිත්‍ර සන්තවය බොහොම ලස්සනයි. ඉතින් මෙකී කරුණ තුනට කෙනෙක් ආසා නම් ලොවේ නුවණැත්තන්ගේ පැසසුම ඔබටම හිමි වෙයි ලොවේ. මේ කරුණ තුනට ඔබ ආසා කරන කෙනෙක් ඉතින් නුවණැත්තන්ගේ ප්‍රශංසාවට ඔබ ලක් වෙනවා. පියාපත් යානා ඇති අහසේ සරණ ගිරවාණෙනි වක්කූ ගෙල ඇති යානෙනි මං ඔබහට දැන් දෙමි වරයක්. ඔබ ආසා කරන දෙයක් තිබේ නම් එය මට දැන් පැවසූ මැනව. දැන් ඔන්න හංස වේසයෙන්ම ඉඳිමින් සක්දෙවිඳු කියනවා. මං පැහැදුනා. මං දැන් ඔබට වරයක් දෙනවා. කැමති වරයක් ඉල්ලන්න. එතකොට ගිරවා මොකක්ද වරයට ඉල්ලන්න ඇත්තේ? ගිරවා කියනවා මෙහෙම. හංසය ඔබ මට යම් වරයක් දෙන්නේ නම් මේ දිඹුල් රුකට නැවතත් ආයුෂය ලැබේවා. මේ රුක යලි නිල් දලු ඇති අතු ඉති විහිදාගෙන මිහිරි පලින් යුතුව හොඳින් වැඩි හැඩට සිටීවා. බලන්න ඉල්ලපු දේ තමන්ගේ මිත්‍රයාගේ සැපයම ඉල්ලුවානේ. හරි සුන්දරයි. මේ ජාතක පුවත් දෙකේම මේ වගේම සිදුවීම් දෙකක් තියෙන පින්වතුනි. මේ ජාතක කතා කියවනකොට ඇත්තටම ලොකු සතුටක් ඇති වුණා. තිරිසන් යෝනියක ඉපදී සිටිද්දී කල්පනා කරපු ආකාරය මිත්‍රයාගේ සැපතම පැතුවනේ. දැන් තමන්ගේ සම්පත්තියක් තමන් උදෙසා යමක් කියලා එකක් පැතුවේ නෑ. දැන් මේ දිඹුල් රුක වතුර නොලැබීම හේතු කරගෙන වටේ පිටේ තියෙන පරිසරයේ වියලී යාම හේතු කරගෙන මැරෙන තැනට ඇවිල්ලානේ තිබුණේ. අනේ එතකොට මේ ගිරාපෝතකයා පතනවා වරයක් ඉල්ලනවා. වරයක් දෙනවා නම් වෙන මොකුත් ඕනේ නෑ. මේ ඉන්න මේ දිඹුල් රුක. මේ දිඹුල් රුක කලින් තිබ්බ වගේ අනේ සුන්දරට හැඩට කිසි කරදරයක් නැතුව හොඳින් ඉන්නවා මට දැක ගන්න තියෙනවා නම්. ආන්න ප්‍රත්‍යපකාරයට බැඳිච්ච හිත
පින්වතුනි ජීවිතය ඇතුලේ ඇති කරගන්න අන්න ඒක. තමුන් එක එක ඒවාට ලෝල කරන්න එපා. තමුන්ට උදව් උපකාර කරපු අය ඉන්නව නේද? ආන් ඒ අයට උසස් දේවල්ම ලැබෙනවට ආස කරන්න. හරි සැපට ජීවිතය ගත කරන්න පුළුවන්. තමන්ට උදව් කරපු අයට උසස් දේවල්, වටින දේවල්, ලස්සන දේවල්, සුන්දර දේවල්, සැපත ඒවම පතන්න. හරීම සුන්දරයි. මේ ස්වභාවය අපේ හිතක තියෙනවා නම් අපේ ජීවිතේ පින්වතුනි හරි සැපසහගත ජීවිතයක් බවට පත් වෙනවා. අපි හිතමු ස්වාමි භාර්යාව වශයෙන් දෙන්නෙක් වාසය කරද්දී ඒ දෙදෙනා පතනවා නම් අන්‍යෝන්‍ය වශයෙන් දෙදෙනාගේ සැප. ගොඩාක් වෙලාවට අපිට ඔය රණ්ඩු දබර කරගත්ත ස්වාමි භාර්යා දෙදෙනෙක් පැමිණිලා කතා කරන අවස්ථාවල අහන්නම ලැබෙන දෙයක් තමයි මං මෙහෙම කරනවා ඒ වුණාට මෙයා එහෙම නැහැ කියලා අනිත් කෙනාට ඇඟිල්ල දික් කිරීම. ඕකමයි අපිට අහන්න ලැබෙන්නේ ගොඩක් වෙලාවට. එතකොට අනිත් කෙනා මුල් කරගෙන තමන්ගේ සැපයම හොයනවා මිසක් තමන් අනිත් කෙනාට සැපය, සොම්නස, සතුට, ඒ කෙනාගේ දියුණුව, ඒ කෙනාගේ පහසුව ගැන හිතනවාද කියන එක, ඒක පතනවාද කියන එක අපි විශේෂයෙන් හිතිය යුතු දෙයක්. එහෙම කල්පනා රටාවකට අපි එනවා නම් මම හිතනවා යුග ජීවිතයක් වගේ එකක් හරි පහසුවෙන් සැපසී ගත කරන්න පුළුවන්. සාමාන්‍ය මිනිස්සෙකුට උනත් තමන්ගේ එදිනෙදා ජීවිතේ හැමතිස්සෙම මේ වගේ හිතුවිලි දාම තියෙනවා නම් එයාගේ ජීවිතේ හරි සැපයි. කොටින්ම මේ හිතුවිලි දෙවියෝ පවා සාදුකාර පවත්වන, දෙවියෝ පවා ප්‍රශංසා කරන දේවල් නේ. එතකොට සක්දිවිඳු ගිරවාට ඒ වරය දෙන්න කැමති වුණා. ඒ වරය දෙමින් මෙන්න මෙහෙම කිව්වා. ඕං බලනු මැනවි මිතුර, හරි හැඩයි දිඹුල් ගස ඔබේ, අතු ඉති කොළ පාටින් ඇත, අමාරු රසැති ඵල තිබේ, කලින් ලෙසට ඔබත් මෙහි සුවසේ වාසය කරාවා, රුකද මිහිරි පලින් යුතුව වැඩි හැඩට සිටීවා. සක්දිවිඳු නොහොම තමන්ගේ හැකියාවෙන් අර ගහ සම්පූර්ණයෙන්ම දේව එ르දියකින් වෙනස් කළා. ඊට පස්සේ සක්දිවිඳු තමන්ගේ හංස ආත්මය වෙනස් කළා. තමන් සක්දිවිඳුගේ වෙස්යට පත් වුණා. සුජා දිව්‍ය අංගනාවත් ප්‍රකෘති වෙස්යේම අරගත්තා. එතකොට ඒ කාලේ සක්දිවිඳුට ඉඳලා තියෙන්නේ සුජා කියලාම දිව්‍ය අංගනාවක්. සක්දිවිඳු ගංගාවෙන් දියදෝතක් අරගෙන මේ වියලිගී කණුවක් වගේ තිබුණු ඒ දිඹුල් ගසට ඒ වතුර පොද දානවා. මේ දැමීමත් එක්ක තමයි සක්දිවිඳුගේ දේවානුභාවයෙන් අර දිඹුල් වෘක්ෂය ඊටාම සුන්දර ගහක් බවට පත් උනේ. ඉතින් ඒ වෙලාවේ අර ගිරාපෝතකයා සක්දිවිඳුට ප්‍රශංසා කරමින් මේන මෙහෙම කිව්වා. සක්දිවිඳුනි අද මං මිහිරි ඵල ඇති දිඹුල් රුක දැක සිත් පුරා සතුට විඳිනෙමි සැපසේ වසමි මේ රුකේ. මාද සතුට වන ලෙසින් ඔබත් ඔබගේ සියලු නෑයොත් නිතින් සුවපත් වෙත්වා. ඔන්න ගිරාපෝතකයා පතපු පැතුම. අද මං මේ හොඳට වැඩි ගියපු දිඹුල් රුක දැකලා ලොකු සතුටක් ලබනවා. ඒ කිව්වේ මිත්‍රයාගේ දියුණුව දැක මා සතුටු වෙනවා. ගොඩාක් අඩුයි නේද මේ ලෝකේ එහෙම අය? තමන්ගේ මිත්‍රයන්ගේ, තමන්ගේ හිතවතුන්ගේ දියුණුව දැක සතුටු වෙනවා කියන එක ගොඩාක් මිනිසුන්ට මේ කාලේ වෙනකොට ඒ හැකියාව දුර්වල වෙලා ගිහින් තියෙන්නේ. ගොඩාක් අය තමන් ඉහළින් ඉන්නවා බලන්න තමයි ආස. හැමතිස්සෙම කැමති තමන් උඩම ඉන්න. අනිත් අය ඉන්නොත් තමන්ට යට. තමන්ට යටින් ඉන්නකම් අනිත් අය හොඳයි. තමන් ඉක්මවා ගියපු ගමන් ගොඩක් වෙලාවට ඒ අය නරකයි. ඕක නැද්ද අද ගොඩාක් ලෝකේ? අසත්පුරුෂකම. සත්පුරුෂයා හැමතිස්සෙම කැමති වෙනවා අනිත් කෙනාගේ දියුණුව. සත්පුරුෂයා හැමතිස්සෙම කැමති වෙනවා තමන්ට උපකාර කරපු කෙනා තමන්ටත් වඩා ඉහළින් ඉන්නවා දකින්න. ඉතින් ඒකයි. දැන් බලන්න අපේ තිලෝගුරු අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපගේ ශාස්ත්‍රූන් වහන්සේට සම්බෝධියට සෙවණ දුන්නේ බෝධි වෘක්ෂයනේ.
ඒ බෝධි වෘක්ෂයේ සෙවණේදී ශ්‍රී සම්බෝධිය සාක්ෂාත් කරපු ශාස්ත්‍රූන් වහන්සේ පිංගුතුනේ දෙවනි සතිය සම්බුද්ධත්වයෙන් දෙවනි සතිය ဒုတိ යං අනිම්මිසං අනිමිස ලෝචනින්නේ ගත කළේ. බුදුරජාන් වහන්සේ ඒ උතුම් වෘක්ෂය අජීවී වෘක්ෂයක් කියලා කියන්නේ සජීවිකක් නෙමෙයි. අජීවී වෘක්ෂය පුරා සතියක් තමන් වහන්සේගේ නෙතු සංගලින් පුද සත්කාර කළානේ. පිංගුතුලා අසා තියනවාද? තිලෝගුරු බුදුරජාන් වහන්සේගේ නෙතු සංගලින් සජීවී කෙනෙක් කෙසේ පිතුම් ලැබුවා කියා. බලන්න. ලෞතර අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ මහා සත්පුරුෂ රත්නය තමන්ට උපකාර කරපු කෙනාට ප්‍රත්‍යුපකාර සැලකීම කියන එකට ලබා දීපු පූර්වාදර්ශය. ඉතින් ඒ නිසා මේ ජාතක පුවත මං හිතන්නේ අපි හැමදෙනාට හරි වටින ජාතක කතාවක්. අපි තම තමන්ගේ කැමැතිවීම අත්හැරලා දාලා පින්වතුනි අපි ආසා කරන්න ඕනේ හැමතිස්සෙම අපිට උදව් කරපු අයට ප්‍රත්‍යුපකාර කිරීම සම්බන්ධයෙන්. ඒක මේ තන ජීවිතේ මූලික ඉලක්කයක් බවට පත් කරගන්න ඒක. තමන්ට උදව් කරපු අයට සැනසෙල්ලක් ලබා දීම. තමන්ට උදව් කරපු අයට යලි පෙරලා උපකාර කිරීම. තමන්ගේ දෙමව්පියන්ට, ගුරුවරුන්ට, බිරිඳට, ස්වාමි පුරුෂයාට, ඥාතීන්ට, යහළුවන්ට, දරුවන්ට හැම දෙනාට. ඒක තමයි අපෙන් විය යුතු දේ. එහෙම කටයුතු කරනවා නම් අපේ ළඟ පිහිටනවා සත්පුරුෂ ගුණය. ඉතින් සක්දිවිඳු ගිරවාට වරය දීලා ඊටාම රසැති දිඹුල් ඵල අර දිඹුල් වෘක්ෂයේ උපද්දවලා තමන්ගේ දිව්‍ය අංගනාවත් සමග දෙව්ලොවට ගියා. ඉතින් භාග්‍යතුන් වහන්සේ අවසාන වශයෙන් ඒ සිදුවීම මෙන්න මෙහෙම ගාථාවකින් තමයි වදාළේ. ගිරවාහට වරය ලබා දී දිඹුල් රුක ඵල බරින් සරසා සක්දිවිඳු සිය බිරිය සමගින් ගියෝ නඳුනුයනට තව්තිසාවේ නන්දනුයනට සක්දිවිඳු ගියා. ඉතින් මෙහෙම භාග්‍යතුන් වහන්සේ මේ ඊතා සොඳුරු ජාතක පුවත වදාරලා අර භික්ෂුවට කියනවා දැන් බලන්න පින්වත් භික්ෂුව ඉස්සර හිටපු නුවණැත්තෝ තිරිසන් යෝනියේ ඉපදිලා ඉඳිලත් ලෝලකමට නොවේනි ආසා කළේ. ඈ භික්ෂුව දැන් මේ ස්වාක්ඛාත බුද්ධ ශාසනයේ පැවිද්ද ලබලාත් ඔබ ලෝලකමකට ආසා කරලානේ ලෝලකම මුල් කරගෙනනේ මේ ආහාර ඩිංගිත්තකට ලොල් වෙලා අනිත් ඔක්කොම අත්හැරලානේ මෙබඳු මනාකොට දේශනා කරපු ධර්ම විනයක ඔබ මෙසේ හැසිරෙන එක සුදුසුද පින්වත් භික්ෂුව? බුදුරජාණන් වහන්සේ මෙහෙම ඇහුවා. ඉතින් මේ භික්ෂුවට විශාල සංවේගයක් Taman තුල හටගත්තා. ඒ සංවේගයෙන් යුක්තව ඒ භික්ෂුන් වහන්සේ වීරිය කළා. ඊටාම සුළු කලකින් උතුම් රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. බලන්න ශාස්ත්‍රූන් වහන්සේ හරිම ආශ්චර්යයි පින්වතුනි. ඒ කෙනාට සුදුසුම ධර්ම දේශනාව අඳුනාගෙන හිටපු ආකාරය. දැන් මේ ගිරා පොතකෙක් මුල් කරගෙන මේ ජාතක පුවත වදාරනකොට අර පින් නැස්ති ඊළඟට සම්බුද්ධ භාෂිතය ගැන විශ්වාස නැති ඈයන්ට එකපාර හිතෙන්න පුළුවන් ওই ගිරවුන්ගේ කතාව වුණාද කවුද දන්නේ? ඔය තිරිසන් ලෝකයේ ඔහොම සිදුවීම් වුණාද කවුද දන්නේ කියලා ඔය වගේ নানা ප්‍රකාර හිතුවිලි. දැන් හිතුවිලි කියන එක නම් ඉතින් හැමතිස්සෙම හිති තියෙන එකනේ. ඔය හිතුවිලි ඇස්සට ඔය වගේ ලාමක හිතුවිල්ලක්ම තමයි පින් නැති කෙනාට උපදින්නේ. මේ භික්ෂුවට මොකුත් උන්නේ. ඒ භික්ෂුව අර්ථය ගත්තා. අර්ථය අරගෙන ඒ භික්ෂුව තමන්ගේ ලෝලකමට පහර දුන්නා. ඒ භික්ෂුව ඊටාම වීරියෙන් ධර්මයේ හැසිරුණා. රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි එදා සක්දිවිඳුව සිටියේ අපගේ අනුරුද්ධයෝය ගිරා රාජයාව සිටියේ මමය කියලා භාග්‍යතුන් වහන්සේ මේ ජාතක පුවත අවසන් කළේ. ඉතින් මේ ජාතක පුවත් දෙකම පින්වතුනි එකම ස්වභාවයකින් යුක්තයි. මහා සුඛ සහ චූල සුඛ කියන ජාතක ප්‍රවෘත්ති තමයි අපි මේ විදිහට ශ්‍රවණය කළේ. අපිට මේ දුර්ලභ මනුෂ්‍ය ජීවිතේ
තිලෝගුරු ගෞතම රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනය මුණ ගැහිච්චි මොහොතේ නොයෙක් දේවල් වලට ලෝලකම් අපටත් තියෙනවා. ඔය ලෝලකම් ඔක්කොම අත්හැරලා ගුණධර්මයන් කෙරෙහිම හිත පිහිටුවා ගන්නට අප හැම දිනාට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. රැස් කළ උදාරතර පුණ්‍ය ධර්මයන් සියලු දෙවියෝ සතුට සිතින් අනුමෝදන් වෙත්වා. ගටීකාර බ්‍රහ්මරාජයන් සහම්පති බ්‍රහ්මරාජයන් ප්‍රමුඛ බ්‍රහ්මකායික දෙවිවරුත් සක්දෙවිඳුන් ප්‍රධාන සතරවරන් දෙවිවරු සෙම්පති දෙවිවරු ඇතුළු සදෙව්ලෝක වාසී සියලුම දෙවිවරුත් අප හැම දෙනාගේ ඉෂ්ඨකාමී සියලු දෙවිවරුත් මේ සියලු පින් සතුටින් අනුමෝදන් වෙලා දෙවියෝ අප හැම දිනාට දෙවියන්ගේ සියලු ආශිර්වාද ආරක්ෂාව සලසත්වා. විශේෂයෙන් පින්වත් ජගත් ධර්මසේන මහත්මයාටත් ඉනෝසී විජේසූරිය මහත්මියටත් දෙවියන්ගේ සියලු ආශිර්වාද සැලසේවා. දෙවියෝද ගෞතම ශාසනයේම ධර්මාවබෝධයෙන් සැනසේවා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට සියලු පින් අනුමෝදන් වෙලා ගුරු දේවයන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. අද දවසේ උතුම් ධර්ම දානමය පින සිද්ධ කරපු ඕස්ට්‍රේලියාවේ පර්ත්හි පදිංචි නවවන විවාහ සංවත්සරයේ යෙදුණු පින්වත් ජගත් ධර්මසේන මහත්මයාටත් ඉනෝසී විජේසූරිය මහත්මියටත් රැස් වූ උදාරතර පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදය නොඅඩුවම ජීවිතයට සැලසේවා. උතුම් බුද්ධ රත්නයේ උතුම් ධර්ම රත්නයේ උතුම් සංඝ රත්නයේ ආශිර්වාදය ජීවිතයට නොඅඩුවම සැලසේවා. පින් අනුමෝදනාවෙන් ප්‍රීති සිත් ඇති සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදයේද නොඅඩුවම සැලසේවා. ඒ පින්වතුන්ලාට තමන්ගේ ඒ යුග ජීවිතේ කිසිම කරදරයකින් බාධාවකින් හිරිහැරයකින් පීඩාවකින් තොරව නිදුක්ව සුවසේ ගත කරන්නට සියලු ආශිර්වාදයන් ලැබේවා. තවදුරටත් දෙදෙනාටම එක්ව සුවසේ පින් කර ගන්නට ලැබේවා. සුවසේම ධර්මයේ හැසිරෙන්නට ලැබේවා. ගෞතම ශාසනය තුල බුදුරජුන්ගේ ශ්‍රාවක උපාසක උපාසිකාවන් ලෙස ගෞතම ශාසනයේ පිහිට පිළිසරණ රැකවරණ ලබා ගන්න ධර්මාවබෝධයෙන් සැනසෙන්නත් වාසනාව ලැබෙත්වා කියලා අපි ආශිර්වාද කරනවා. සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ පින්වතුන්ලාගේ නමින් මීට වර්ෂ 5කට ඉහතදී මිය පරලෝ යන්ට යෙදුණු පින්වත් එන්.ජී. සෝමසේකර මහත්මයාටත් ප්‍රේමවතී මහත්මියටත් සියලු පින් අනුමෝදන් වෙලා ඒ වගේම අනන්ත සසර පුරාවට මියගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලෝ ජීවිත සැපයටම පත්වෙත්වා. ඉක්මන් භවයකදීම අපගේ ඥාතීන් සසර දුකින් අත මිදේවා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදනා සිදු කරන්න. අවුරුදු 3ක් වයස ඇති අභීත සනාතන ධර්මසේන පින්වත් පුතාට සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදය, රත්නත්‍රයේ ආශිර්වාදය, දෙවියන්ගේ ආශිර්වාදය නිරන්තරයෙන් සැලසේවා. පුතාගේ අනාගත කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. නිදුක් නිරෝග සුව ශාන්තියම සැලසේවා. ජීවිතයට යහපත සලසන කල්යාණ මිත්‍ර සත්පුරුෂයෝම පුතාගේ ඇසුරට ලැබේවා. කිසි කලෙකත් පවිටන්ගේ ඇසුරට නොවැටේවා. ගෞතම බුදුරජාන් වහන්සේ සරණ ගියපු ශ්‍රාවක පුතෙක් විදිහට සම්බුදු සසුනේ පිළිසරණ ලබා ගන්නට ඒ සිඟිති පුතාට වාසනාව ලැබෙත්වා කියලා අපි ආශිර්වාද කරනවා, සෙත් පතනවා. ඒ වගේම සුජීවත්ව සිටින ආර්.ජී. ධර්මසේන පියාණන්ට, යසවතී රාජපක්ෂ මෑණියන්ට, යූ.ජී. ලුසි හාමි මෑණියන්ට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. ධර්ම දානය සිදු කරපු ජගත් ධර්මසේන මහත්මයා, ඉනෝසී විජේසූරිය මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාට පින් අනුමෝදන් වෙලා සියලු යහපත සියලු අභිවෘද්ධිය සැලසේවා. රැකේ ආරක්ෂා ව්‍යාපාර ආදී දේ ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වෙත්වා. දූ දරු මුණුපුරු මිනිපිරියන්ගේ අධ්‍යාපන කටයුතු ආදී සියලු දේත් ਸਰව ප්‍රකාරයෙන් සඵල වෙත්වා. ජීවිතයට පෙනෙන නොපෙනෙන බාධා ආදී වෙත්නම් සියල්ලම දුරු වෙත්වා. පින්වතුන්ලා සියලු දෙනාට කලන මිතුරු ඇසුරේ සුවසේ පින් කරගෙන සුවසේ සත්පුරුෂ ගුණ වඩන්ට වාසනාව ලැබෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වත් හැම දෙනාටත්, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත්, ඒ වගේම සුපින්වත් ඔබටත් ගෞතම සසුන තුලම ධර්මාවබෝධ කරන්ට වාසනාව ලැබේවා. හැම දෙනාටම තෙරුවන් සරණයි.
නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.